හොඳයි ආයුබෝවන් තෙරුවන් සරණයි හැමෝටම අද දවසේත් අපි අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. දැන් අද දවස වෙනකොට අපි බුද්ධ චරිතය කොටසේ 10 වෙනි පාඩමට වෙනකන් අපි පහුගිය සතිය වෙනකොට සාකච්ඡා කළා. දැන් අපි පාඩම් වශයෙන් නොගත්තත් බුද්ධ චරිතයේ සිදුහත් කුමාර උත්පත්තියේ ඉඳලා ඊට පස්සේ ගිහිගේ හැර යාම දුෂ්කර ක්‍රියා සමය බුද්ධත්වයට පත්වීම ඊට පස්සේ සත්‍ය ගත කිරීම සහ ඉන්පස්සේ ශාසන ව්‍යාප්තිය සිද්ධ වෙච්ච ආකාරය මෙන්න මේ කියන හැම කරුණු කාරණාවක්ම අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි පහුගිය සතියේ සාකච්ඡා කළා දැන් වස් කාල අතරතුර නැත්තම් මේ බුද්ධ චරිතයේ සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් පිළිබඳව. දැන් එතෙන්දී පළවන වස් කාලයේ ඉඳලා හතරවන වස් කාලය දක්වා කාල පරාසය තුළ සිදුවෙච්ච වැදගත් සිදුවීම් අපි සාකච්ඡා කළා. දැන් අද දවසේ අපිට පාඩම් පටන් ගන්න තියෙන්නේ හතරවන වස් කාලයෙන් එහා පැත්තට නැත්නම් හතරවන වස් කාලය අවසන් වුණාට පස්සේ මොන වගේ කරුණු කාරණාද මේ බුද්ධ චරිතය තුළ සිද්ධ වෙච්ච දේවල් කියලා බලන්න. දැන් ඒකෙදී ඔයාලගේ 11 වෙනි පාඩම හැටියට මාතෘකාවම දීලා තියෙන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය කියන මාතෘකාව. දැන් අපි මේ විදිහටම ගමු. ඒ වුණාට අපි භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්න කලින්, ඒ කියන්නේ 4 වෙනි වස් කාලයේ අවසාන සමයේ ඉඳලම මේ කරුණු කාරණා අද දවසේ සාකච්ඡා කරනවා. හරි. එහෙමනම් දැන් මේ පාඩමේ ඔයාලට තියෙන්නේ දැන් 4 වෙනි වස් කාලයේ ඉඳලා 11 වෙනි වස් කාලය වගේ කාල පරාසය තුල සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් එතෙන්දී 4 වෙනි වස් කාලය අවසන් වුණාට පස්සේ සිදුවෙච්ච ප්‍රධාන සහ වැදගත් සිදුවීමක් තමයි මේ ශාක්‍ය කෝලීය වංශිකයන් අතර සිද්ධ වෙන්න ගිය මහ යුද්ධයක් සංසිඳ වීම කියන කාරණාව. දැන් ආපහු අපි පොඩ්ඩක් ආපස්සට මතක් කරලා බැලුවොත් එහෙම කවුද මේ ශාක්‍ය කෝලීය වංශිකයෝ කියලා කියන්නේ? දැන් ඔයාලට මතක ඇති. අපි පහුගිය පාඩමක, ඒ කියන්නේ බුද්ධ චරිතයේ 3-4 වගේ පාඩම් වලදී අපි සාකච්ඡා කළා මුල් පාඩම් වලදී මේ ශාක්‍ය කෝලීය වංශිකයන්ගේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා. එතෙන්දී ඔයාලට මතක ඇති ඔක්කාත රජතුමාගෙන් ශාක්‍ය වංශිකයෝ ආරම්භ වුණා. ඒ කට්ටිය කපිලවස්තුපුරය මූලික කොටගෙන රාජ්‍ය කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ රාම රජුගේ දරුවන්ගේ මූලිකත්වයෙන් කෝලීය වංශිකයන් ආරම්භ වුණා. ඒ කට්ටිය දෙව්දහ නුවර මූලික කොට ගනිමින් මේ රාජ්‍ය පාලන කටයුතු සිද්ධ කළා. රෝහිණී ගඟේ දෙපැත්තේ තමයි මේ කට්ටියගේ මේ රාජ්‍ය පාලන කටයුතු සිද්ධ වුණේ. කරුණු කාරණා මතක ඇති. දැන් මෙන්න මෙහෙම කාලයක් යෑමෙන් මෙන්න මේ විදිහට ඇතිවෙච්ච ශාක්‍ය කෝලීය වංශිකයන් අතර මේ නියග කාලෙකදී මේ ගඟේ වතුර නැත්නම් රෝහිණී ගඟේ වතුර බෙදා ගන්න පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණා. කට්ටියක් කියන්න ගත්තා අපි තමයි ඉස්සෙල්ලා සම්භව වෙන්නේ මේක අපිට අයිති ගඟක්. ඒ වගේ විවිධ කරුණු කාරණා ගෙනහැර දක්වමින් මෙයාලා ගැටලු ඇති කරගන්න ගත්තා. ඉතින් තමන්ගේ ගිහි කල වංශිකය නැත්නම් පවුලේ කට්ටිය වුණ මේ ශාක්‍ය වංශිකයෝ, ඒ වගේම නෑදෑ පිරිසක් වුණ කෝලීය වංශිකයෝ මේ පිරිස රණ්ඩු සරුවල් වුණොත් එහෙම නැත්නම් යුද්ධයක් ඇති කරගත්තොත් එහෙම ඒක මහා විනාශයකට මූලික පෙරනිමිති කියලා බුදුරජාන් වහන්සේ දැක්කා. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ රෝහිණී ගඟේ ජලය මුල් කොට ගැනීමෙන් ඇතිවෙච්ච ශාක්‍ය කෝලීය වංශිකයන් අතර ඇතිවෙච්ච යුද්ධය සංසිඳවන්න, ගැටලුව සංසිඳවන්න බුදුහාමුදුරුවෝ වැඩම කළා. දැන් එතෙන්දී බුදුහාමුදුරුවෝ මේ ස්ථානයට වැඩම කරලා මේ යුද්ධයේ ආදීනව පිළිබඳව කියලා දීලා මේ සියලු දෙනාටම අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළා. අත්තදණ්ඩ සූත්‍රයේ සඳහන් වෙන්නේ පුද්ගලයාගේ කෝපය ඇතිවීම හින්දා පුද්ගලයාගේ හැසිරීම මොන වගේද සිද්ධ වෙන්නේ. ඒ හින්දා කෝපය සංසිඳවීම තුළින් කොච්චරනම් ගැටලු निराකරණය කරගන්න පුළුවන්ද කියන කාරණාව මේ අත්තදණ්ඩ සූත්‍රය හරහා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඉස්සෙල්ලාම අත්තදණ්ඩ සූත්‍රය හරහා ධර්මයේ දේශනා කරලා ඊට පස්සේ විවිධ ජාතක කතා ඇසුරෙන් විවිධ උපමා වගේ දේවල් ගෙනහැර දක්වමින් බුදුහාමුදුරුවෝ මේ කට්ටියට කරුණු කාරණා පැහැදිලි කළා. එතෙන්දී පන්දන ජාතකය, ලද්දහ ජාතකය, ලටුකිත ජාතකය, නැත්නම් වට්ටක ජාතකය මෙන්න මේ වගේ ජාතක කතා ඇසුරෙන් මේ කට්ටියට ධර්මයේ දේශනා කළා බුදුහාමුදුරුවෝ. ඉතින් මේ කට්ටිය මෙතන 500ක් විතර පිරිස හිටියා කියලා සඳහන් වෙනවා. මේ මුළු මහත් වූ පිරිසම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා ඒ පිළිබඳව පැහැදිලා
පැවිදි වෙන්න තමගේ කැමැත්ත පළ කරා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ සියලු දෙනාවම එහි භික්ෂු ප්‍රවෘජාවෙන් පැවිදි උපසම්පදාවට පත් කරනවා. දැන් මේ කට්ටියව පැවිදි උපසම්පදාව ලබා දුන්නට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනාටම කුණාල ජාතකය මූලික පාදක කරගනිමින් ධර්මයේ දේශනා කරනවා. දැන් මෙතෙන්දී සිද්ධ වෙච්ච වැදගත් සිදුවීමක් තමයි මේ පිරිස අතර හිටියා බොහොම ලාබාලතම පැවිදි වෙච්ච භික්ෂුවක්. බොහොම ලාබාලයි. ඒ භික්ෂුව තමයි ඉස්සෙල්ලාම සෝවාන් ඵලයටපත් උනේ. ඒ වගේම අනිත් පිරිස ඉන්නවනේ. ඉස්සෙල්ලාම සෝවාන් ඵලයටපත් වුණා වගේම අනිත් පිරිස ඉන්පස්සේ සකෘතාගාමී ඵලයටපත් වෙනවා. මෙන්න මේක වැදගත් සිදුවීමක් හැටියට අපිට ගන්න පුළුවන් මේ රෝහිණී නදියේ ජලය මුල් කොට ගනිමින් ඇති වෙන්න ගිය මහා යුද්ධයේ කතන්දරය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කට්ටියට තවත් වූ ධර්මයන් දේශනා කරනවා. එතෙන්දී මේ සියලු දෙනාම රහත් ඵලයටපත් වෙනවා. අවසානයේ දැන් වස් කාලයේ අවසාන කාලෙනේ මේක සිද්ධ වුණේ. يعني වස් කාලේ අවසන් වෙලා ඊට පස්සේ ලැබිච්ච මාසවල මුල් කාලේ තමයි මේක සිද්ධ වුණේ. දැන් තව මාස කිහිපයක් ගත වෙනකොට බුදුහාමුදුරුවෝ මේ පිරිසත් සමග මහවණයට වැඩම කරනවා. මහවණයට වැඩම කරලා එතෙන්දී නිර්මිත බුදුරුවක් මවාගෙන විවිධ වූ ප්‍රශ්න විචාරන්න පටන් ගන්නවා. විවිධ වූ ප්‍රශ්න විචාරමින් මේ කට්ටියට ධර්මයේ දේශනා කරනවා. අන්නේ අවස්ථාවේ තමයි මේ සියලු දෙනාම රහත් ඵලයටපත් වෙන්නේ. මෙතෙන්දී තවත් සිදුවෙච්ච වැදගත් සිදුවීමක් තමයි බුදුහාමුදුරුවෝ මහා සමය සූත්‍රය දේශනා කරනවා. මේ මහා සමය සූත්‍රය කියලා කියන්නේ දෙවියෝ බ්‍රහ්මියෝ මේ සියලු දෙනාම ඊටමත් ප්‍රියමනාපයෙන් ශ්‍රවණය කරපු සූත්‍ර දේශනාවක්. අන්නේ හින්දා මහා සමය සූත්‍ර දේශනාවත් මේ හතරවන වස් කාලයෙන් පස්සේ එළඹිච්ච කාලේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් හැටියට අපිට සලකන්න පුළුවන්. හරි. දැන් ඔන්න මේ කරුණු කාරණා ටිකත් එක්ක මේ කාලය ගෙවිලා යනකොට පස්වෙනි වස් කාලය ආරම්භ වෙන්න නියමිත වුණා. දැන් මේ කාලේ වෙනකොට බුදුහාමුදුරුවෝ වැඩම කරනවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. ඒ කියන්නේ පස්වෙනි වස් කාලේ ගත කරන්න බුදුහාමුදුරුවෝ තෝරගන්නේ විශාලා මහනුවර කූටාගාර ශාලාව. දැන් බුදුහාමුදුරුවෝ මේ කූටාගාර ශාලාවට වැඩම කරලා තමන්ගේ වස් සමාදන් වෙලා ඉන්නකොට බුදුහාමුදුරන්ට ආරංචි වෙනවා දැනගන්න ලැබෙනවා තමන්ගේ පියාණන් වෙච්ච සුද්ධෝදන රජතුමා ඊටමත් අබල දුබල තත්ත්වයටපත් වෙලා මහලු තත්ත්වයටපත් වෙලා දැන් මේ වෙනකොට සුද්ධෝදන රජතුමා සෝවන් ඵලයටපත් වෙලා ඉන්නේ. මෙහෙම පත් වෙලා ඉන්න සුද්ධෝදන රජතුමාව බැහැ දකින්න බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. වැඩම කරන්නේ තනියෙන් නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේත් සමග ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සහ නන්ද මහරහතන් වහන්සේ කියන මෙන්න මේ රහතන් වහන්සේලා තුන්නමත් සමග තමයි බුදුහාමුදුරුවෝ වැඩම කරන්නේ කිඹුල්වත් නුවරට සුද්ධෝදන රජතුමාව බැහැ දකින්න. දැන් එතනට බැහැ දකින්න විතරක් නෙමෙයි වැඩම කරලා බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරාට පස්සේ සුද්ධෝදන රජතුමා දැන් ගොඩාක් මහලුයි. අබල දුබලයි කියලා මම කියවනේ. රහත් ඵලයටපත් වෙනවා. මේ රහත් ඵලයටපත් වෙලා දවස් 7ක් ගත වෙන තැනදී සුද්ධෝදන රජතුමා පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ අනිත් රාජ්‍ය දසදස්සන් එක්ක මේ ආදාහන කටයුතු මේ නැත්නම් මේ සියලු කටයුතු අවසන් කරලා නැවත විශාලා මහනුවරට වැඩම කරනවා. ඔන්න මේ වැඩම කිරීමෙන් පස්සේ තමයි අර පාඩමේ මාතෘකාවට දීලා තිබ්බ වැදගත් සිදුවීම් පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. ඒ තමයි භික්ෂුණී ශාසනය පිහිටවීම, ඒ කියන්නේ කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දීම කියන වැදගත් සම්දිස්ථානය. බුද්ධ චරිතය තුළ අපිට හම්බෙන අපේ බෞද්ධ ශාසනය තුළ අපිට හම්බෙන වැදගත් සම්දිස්ථානයක් හම්බෙන්නේ මෙන්න මේ පස්වෙනි වස් කාලයේ තුලදී. දැන් මෙතෙන්දී කිඹුල්වත් නුවරට වැඩම කරලා බුදුහාමුදුරුවෝ ආපහු වැඩම කරනවා. එතෙන්දී අර කලින් රෝහිණී නදියේ ගැටලුව විසඳන්න ගිහිල්ලා මම කියන 500ක් පිරිසක් පැවිදි උපසම්පදාව ලබාගෙන රහත් ඵලයට එහෙම්පත් වුණා කියලා. දැන් ඒ යුද්ධෙට ආපු පිරිමි පිරිසගේ කාන්තාවන් පිරිස කුල කාන්තාවන් පිරිස අන්තිමට තනිකඩව ඉතුරු වුණා. දැන් ඒ පිරිසත් එකතු කරගෙන මහා ප්‍රජාපති ගෞතමිය කවුද මහා ප්‍රජාපති ගෞතමිය කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ සුළුමව නේ. මහාමායා දේවිය කලුරිය කළාට පස්සේ මහා ප්‍රජාපති ගෞතමිය තමයි සුද්ධෝදන රජතුමා සරණ පාවා ගන්නේ. ඒ
සුළුමව එකතු කරගන්නවා අර 500ක් කුලකාන්තාවන් කට්ටිය. ඒ කට්ටියවත් එකතු කරගෙන බුදුහාමුදුර මේ ප්‍රජාපති ගෞතමිය මොකද කරන්නේ? හිස මුඩු කරගන්නවා, කසාවතක් පැලඳ ගන්නවා. ඒ පැලඳගෙන කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙන්න කියලා ඉල්ලමින් විශාල දුරකතරක් ගෙවාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාවට පැමිණෙනවා. ඒ පැමිණලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවා කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ පළවෙනි පාරට ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි පාරටත් ඉල්ලනවා. ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි පාරටත් ඉල්ලනවා. ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ ප්‍රතික්ෂේප කිරීම බලාගෙන ඉන්න බැරි තැන ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සමීපයට වැඩම කරලා මව්වරුන්ගේ ගුණ පිළිබඳව වර්ණනා කරමින් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. බුදුහාමුදුරුවනේ මේ කාන්තාවන් සඳහා මේ බුද්ධ ශාසනයේ ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න භික්ෂුණීන් විදිහට එකතු වෙන්න කියලා. දැන් මේ ඉල්ලීම හේතු කොටගෙනම බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? හරි මම එහෙනම් මේ කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙන්නම්. හැබැයි කරුණු කාරණා 8ක්, ඒ කියන්නේ අෂ්ටගරු ධර්මයන්ට යටත්ව තමයි මේ කාන්තා පැවිද්ද අනුමත කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි බුදුහාමුදුරුවෝ මේ මෙච්චර කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළේ කියන කාරණාව. දැන් තවමත් මේකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ බොහොම තාර්කිකව තමයි මේකට පිළිතුරක් අපිට සපයා ගන්න පුළුවන් වෙන එකට හේතුව තමයි තාම බුද්ධ ශාසනය ආරම්භ වෙලා නැත්නම් බුදුහාමුදුරුවෝ බුදු වෙලා අවුරුදු 5ක් වගේ කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. දැන් මේ අවුරුදු 5 වගේ කාලය තුල මේ ශාසන ව්‍යාප්තියක් සිද්ධ වෙනවනේ. මේ ශාසන ව්‍යාප්තිය තාම ගොඩාක් දුරට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ බොහොම සීමිත පිරිසක් අතර තමයි මේ ශාසන ව්‍යාප්තිය සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ශාසන ව්‍යාප්තිය වැඩිපුර සිද්ධ වුණොත් තමයි ඒ කාලේ ಭಾರತයේ පැවතිච්ච අර බ්‍රාහ්මණ දහමත් එක්ක කාන්තාවන්ට බොහොම අඩු සැලකිලි මට්ටමක් ලබා දීලා තිබ්බනේ. මේ කාන්තාවන් ගණන් ගන්නෑ, ඒ කට්ටියට වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ. ඒ වගේ කාන්තාවන් නිතාමත් පහත් තත්යකට අද දාලා තිබ්බනේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ ධර්ම නැත්නම් ශාසනයේ ව්‍යාප්තිය ඊට අඩු පිරිසකට පමණක් සීමා වෙලා තියෙන අවධියක කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙන්න අනුමත කළොත් එහෙම අර මුළු මහත් වූ සමාජයෙන්ම විශාල ගැටලුකාරී තත්යකට පත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දකින්නට ඇති. අන්න ඒ හින්දා මෙන්න මේ කාන්තා පැවිද්ද ඊට කෙටි කාලයකට තව ටිකක් පරක්කු කරනවා කියන අපේක්ෂාවෙන් තමයි බුදුහාමුදුරුවෝ සිටිනට ඇත්තේ. අන්න ඒ වගේ කරුණු කාරණා හේතු කොටගෙන මේ කාන්තා පැවිද්ද මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළා. නමුත් පසුව ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම මත කාන්තා පැවිද්ද ලබා දෙන්න තීරණය කරනවා. දැන් මම කිව්වනේ කාන්තා පැවිද්ද ලබා දෙනවා කියලා. දැන් පස්වෙනි වස් කාලෙන් පස්සේ එළමෙන බිනර පොහොය දවසේ තමයි මේ කටයුතු මේ කාන්තා පැවිද්ද පිළිබඳව කරුණු කාරණා සිද්ධ වෙන්නේ බිනර මාසෙ. දැන් එතෙන්දී මම සඳහන් කළානේ අෂ්ටගරු ධර්මයන් පැනෙවුවා කියලා බුදුහාමුදුරුවෝ. අෂ්ටගරු ධර්මයන්ට යටත්ව තමයි මේ කාන්තා පැවිද්ද අනුමත කරන්නේ. එහෙනම් අපි බලමු මේ අෂ්ටගරු ධර්මයන් කියලා කියන්නේ මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි උපසම්පදාව ලබා වසර 100ක් ගත වුවත් මෙහෙණියක එදාම උපසම්පදා වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කරන්න ඕනේ, ගරු බුහුමන් දක්වන්න ඕනේ, හුනස්ටෙන් නැගිටින්නට ඕනේ. දැන් මේ කාරණාව කියන්නේ යම්කිසි වූ භික්ෂුණියක් නැත්නම් මෙහෙණින් වහන්සේ නමක් පැවිදි උපසම්පදාව ලබලා අවුරුදු 100ක් ගත වෙලා තිබුණත් ඒ දවසේම මහාන උපසම්පදාව ලබාගත් භික්ෂුවකට ගරු බුහුමන් දක්වන්නට ඕනේ කියන කාරණාව. දෙවෙනි කරුණ තමයි දෙවන ගරු ධර්මය තමයි භික්ෂුණිය සෑම විටම තමාට අවවාද ලබා ගැනීම සඳහා සුදුසු භික්ෂුවක් නොමැති ප්‍රදේශයක වැඩ වාසය කරන්න හොඳ නැහැ. එහෙම වැඩ වාසය කරන්න එපා. මොකද අර එතකොට ඒ කාලේ හැටියට මේ ಭಾರತවට එල්ල වෙලා තිබ්බ විවිධ වූ ප්‍රශ්න ගැටලු හේතු කොටගෙන භික්ෂුණියකටවත් තනියෙන් වසන්න පුළුවන් කාලයක් තිබුණේ නැහැ. අන්න ඒ හින්දා වෙනත් වූ කරදර වලට ලක් වේවි කියන අපේක්ෂාව ඇතුව තමයි මේ ගරු ධර්මය පනවන්නට ඇත්තේ. තුන්වෙනි කාරණාව තමයි සති දෙකකට වරක් මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය ගැන අවවාද ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ වත් පිළිවෙත් කිරීම පිළිබඳව සති දෙකකට වරක්වත් මෙහෙණින් වහන්සේ නම භික්ෂු සංඝයා හමුවට පැමිණිලා
අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. හතරවන කාරණාව තමයි හතරවන ගරු ධර්මය තමයි වස් විසු භික්ෂුණීන් වස් අවසානයේ භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුයි. දැන් වස් සමාදන් වුණාට පස්සේ වස් පවාරණය කරනකොට භික්ෂු භික්ෂුණී කියන සංඝයා වහන්සේලා දෙකොට්ටාසෙම සිටින තැනකදී තමයි මේ වස් පවාරණය කළ යුත්තේ. පස්වෙනි ගරු ධර්මය තමයි ඇවතකටපත් භික්ෂුණිය දෙසතියකට නොඅඩු කාලයක් ඇතුළත උබතෝ සංඝයා ඉදිරියේ වත් පිළිවෙත් පුරන්න ඕනේ. දැන් යම්කිසි කාරණාවක් හින්දා මේ භික්ෂුණිය දැන් වස් සමාදන් වෙලා හෝ වෙනත් ශාසනික වත් පිළිවෙතක යෙදලා ඉන්නවා නම් සති දෙකකට නොඅඩු කාලයකදී මේ භික්ෂු භික්ෂුණී කියන උපතෝ සංඝයා ඉදිරියේ වත් පිළිවෙත් පුරන්න ඕනේ. 6 වෙනි ගරු ධර්මය තමයි උපසම්පදාව ලබා ගන්න කැමැති මෙහෙණින් වහන්සේ නමක් උපසම්පදාව ලැබූ මෙහෙණින් වහන්සේ කෙනෙක් ළඟ ශිෂ්‍යාවක් විදිහට වාසය කරන්න ඕනේ කියන කාරණාව. 7 වෙනි ගරු ධර්මය තමයි කිසිම හේතුවක් මත භික්ෂුණීන් වහන්සේ කෙනෙක්ට බැහැ භික්ෂුන් වහන්සේලාට ආක්‍රෝෂ පරිභව කරන්න. ඒ කියන්නේ බැනුම් බයින්න ඇති තැන හෝ නැති තැන බයින්න බැහැ. අන්න ඒ කාරණාව තමයි 7 වෙනි ගරු ධර්මයේ හැටියට බුදුහාමුදුරුවෝ දක්වන්නේ. 8 වෙනි ගරු ධර්මය තමයි භික්ෂුණිය විසින් භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න බෑ. හැම වෙලේම භික්ෂුන් වහන්සේලා දෙන අවවාදයේ භික්ෂුණීන් වහන්සේලා පිළිගන්නට ඕනේ. මෙන්න මේ කියන ගරු ධර්ම 8 පනවල තමයි බුදුහාමුදුරුවෝ කාන්තා පැවිද්ද අනුමත කළේ. දැන් කාන්තා පැවිද්ද ලබා ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සියලුම මෙහෙණින් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. එතෙන්දී මහාන උපසම්පදාව ලබා ගත්තනේ මේ කට්ටිය. මේ සියලු කාන්තාවන් පිරිස මේ සියලු දෙනාටම බුදුහාමුදුරුවෝ නන්දකෝවවාද සූත්‍රය දේශනා කරනවා. නන්දකෝවවාද සූත්‍රය අහලා මේ සියලු දෙනාම රහත් ඵලයට පත් වෙනවා. දැන් මෙන්න මේ විදිහට රහත් ඵලයට පත් වෙච්ච මේ සියලු මෙහෙණින් වහන්සේලා නැත්නම් භික්ෂුණීන් වහන්සේලා තමන්ගේ ආරාමවල වැඩ වාසය කරනකොට මේ පැවිද්ද ලබා ගැනීම පිළිබඳව ආරංචි වෙනවා යශෝදරා දේවියට. යශෝදරා දේවියත් බොහෝම කැමැත්තෙන් ආසාවෙන් තමයි ඉන්නේ මේ පැවිදි දිවියට ඇතුළත් වෙන්න. ඉතින් මේක ආරංචි වෙච්ච ගමන් යශෝදරා දේවිය මොකද කරන්නේ? තමන්ගේ සහෝදරියක් වගේ හිටමු නැත්නම් ප්‍රජාපති ගෞතමියගේ දියණිය වෙච්ච නන්දා කුමාරිකාවත් එක්ක පැමිණෙනවා මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය හොයාගෙන. ඇවිල්ලා එතුමිය ගාව උන්වහන්සේ ගාව මහාන වෙනවා. මහාන වෙලා පැවිදි වෙලා ශිෂ්‍යාවක් විදිහට ඉඳලා විදසුන් වඩනවා කියන භාවනා කරලා රහත් ඵලයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පස්වෙනි හතරවන වස් කාලය අවසන් වුණාට පස්සේ පස්වෙනි වස් කාලය අවසන් වෙනකන් සිදුවෙච්ච සිදුවීම් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි වස් කාලයේ ආරම්භයේ ඉඳලා පස්වෙනි වස් කාලයේ අවසන් වෙන තැන වෙනකන් සිදුවෙච්ච වැදගත් සිදුවීම් විදිහට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ කරුණු කාරණා ටික. ඒකෝර අපිට ප්‍රධාන වශයෙන් සුද්ධෝදන රජතුමා රහත් ඵලයට පත්වීම සහ පිරිනිවන් පෑම කියන කාරණාව. දෙවෙනි එක තමයි කාන්තා පැවිද්ද ලබා ගැනීම කියන වැදගත් කරුණු දෙක මෙන්න මේ පස්වෙනි වස් කාලය තුල විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී සිදු වුණා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පස්වෙනි වස් කාලය නිම වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරනවා. මේ සවැත් නුවර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරනවා කියලා ආරංචි වෙලා පස්සේ නදී කොසල් රජතුමා එනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. එතෙන්දී බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා කොසල් රජතුමා තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ ගිය රජතුමා විහාරයක් කරවලා බුදුහාමුදුරුවෝ ඇතුළු මේ මහා සංඝරත්නයට පූජා කරනවා. ඒ පූජා කරපු විහාරය තමයි රාජකාරාමය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ වගේ ඉතා හොඳ බැතිමතෙක් භක්තිවන්ත පුද්ගලයෙක් වෙච්ච බෞද්ධයෙක් බවට පත් වෙච්ච පස්සේ නදී කොසල් රජතුමා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් බව ආරංචි වෙලා රජතුමාගේ නැගණිය වෙච්ච සුමනා කුමරිය පැවිදි වෙනවා බුද්ධ ශාසනය තුල. ඇවිලා උපසම්පදාව ලබනවා. කවුද? කොසල් රජතුමාගේ නැගණිය වෙච්ච සුමනා කුමරිය. හරි. දැන් පස්වෙනි වස් කාලේ ඉවර වුණාට පස්සේ 6 වෙනි බුද්ධත්වයෙන් 6 වෙනි වර්ෂයේ ආරම්භ වෙන්නේ. 6 වෙනි වර්ෂය ආරම්භ වුණාට පස්සේ
තවත් සිදුවෙච්ච වැදගත් සිදුවීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිද්ධ වීම කියලා කියන්නේ. දැන් දෙවන ලංකා ගමනය ගැන කතා කරන්න කලින් අපි ආපහු පොඩ්ඩක් මතක් කරගමු. පළවෙනි ලංකා ගමනය කොහොමද සිද්ධ වුනේ? බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගත වූ කල ලැබිච්ච දුරුතු පොය දවසේ මහියංගනයට තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ යක්ෂ දමනය සඳහා. දැන් බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගත වූ තැන. දැන් දෙවන ලංකා ගමනය සිද්ධ වෙන්නේ එතකොට බුද්ධත්වයට පත් වෙලා වසර 5ක් ගත වූ තැන. පස්වෙනි වස් කාලයේ අවසන් වුණාට පස්සේ ලැබෙන බක් පොහොය දවසේ. අප්‍රේල් මාසයේ ලැබෙන පොහොය දවස වෙනකොට තමයි මේ දෙවන ලංකා ගමනය සිද්ධ වෙන්නේ. මේ දෙවන ලංකා ගමනය සිද්ධ වෙන්නේ ලංකාවේ නාගදීපයට වැඩම කරන්න හේතුව තමයි චූලෝදර මහෝදර කියන නා රජවරු දෙදෙනා අතරේ මේ රාජ්‍ය පුටුවට එහෙම නැත්නම් මැණික් පුටුවකට ලොකු යුද්ධයක් අරගලයක් ඇති වෙන්න පෙර නිමිති පහළ වුණා. ඉතින් මේක සංසිඳවන්න බුදුහාමුදුරුවෝ මොකද කළේ? නාගදීපයට වැඩම කළා. වැඩම කරලා මේ නාරජුන් දෙදෙනා අතර ඇති වෙන්න ගිය යුද්ධය සංසිඳවීමට පත් කළා. ඉතින් මේකෙන් පැහැදිච්ච නාරජවරු දෙදෙනා මොකද කරන්නේ? මේ මැණික් පුටුව බුදුරජාන් වහන්සේට පූජා කරනවා. ඒ පූජා කරපු මැණික් පුටුව බුදුහාමුදුරුවෝ අරගෙන යනවද? නෑනේ. බුදුහාමුදුරුවෝ ඒක කොහෙවත් අරගෙන යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක බාර දෙනවා මණියක්කිත කියන රජතුමාට. පුටුව බාර දීලා බුදුහාමුදුරුවෝ නැවත සවැත් නුවරටම වැඩම කරනවා. දැන් ඔය විදිහට පස්වෙනි වස් කාලයෙන් පස්සේ එළඹිච්ච මාස කිහිපය ගෙවිලා යනවා. ඊට පස්සේ එළඹෙන්නේ 6 වන වස් කාලය. දැන් එතකොට පස්වෙනි වස් කාලයෙන් පස්සේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් තමයි කොසල් රජතුමා ධර්මය අවබෝධ කර ගැනීම, ඒ කියන්නේ කොසල් රජතුමා තෙරුවන් සරණ යාම සහ ලංකාවේ දෙවන ලංකා ගමනය සිද්ධ වීම කියන කාරණා දෙක වැදගත් පස්වන වස් කාලයෙන් පස්සේ 6 වන වස් කාලය ලැබෙනට පෙර කාලයේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් විදිහට. දැන් ඔය කරුණු කාරණා වලින් පස්සේ 6 වෙනි වස් කාලය එළඹෙනවා. 6 වෙනි වස් කාලය බුදුහාමුදුරුවෝ ගත කරන්න තෝරගන්නේ මකුල පර්වතේ. මකුල පර්වතේ තමයි බුදුහාමුදුරුවෝ තෝරගන්නේ. 6 වෙනි වස් කාලය ගත කරන්න. වස් කාලය අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ නැවත රජගහ නුවරට වැඩම කරනවා. රජගහ නුවරට බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා කියලා ආරංචි වෙච්ච බිම්බිසාර රජතුමා තමන්ගේ අගවිස වෙච්ච කේමා කියන බිසව බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න නැත්නම් ධර්මය අහන්න එක්කගෙන යන ලොකු උත්සාහයක් දරනවා. එකයි යන්න. ඒත් කේමාව කැමති වෙන්නේ නැහැ. කොහොම හරි විවිධ වූ උපක්‍රමයන් යොදලා බිම්බිසාර රජතුමා කේමා බිසවව බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන රජගහ නුවරට එක්කගෙන යනවා මේ විහාරයට. ඉතින් එතෙන්දි කේමාව ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්නවා, ධර්මයේ දේශනා කරනවා බලන් ඉන්නවා කියලා දැකපු බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර කේමාවගේ තිබ්බ ලොකු මානයක්. මොකක්ද කියනද මානෙ තිබ්බේ? කේමාව තමයි ලෝකේ ලස්සනම කාන්තාව. නැත්නම් Tamanට වඩා රූපශ්‍රීයෙන් ඉහළ කාන්තාවක් නැහැ කියලා ලොකු මානයකින් හිටියේ. ඉතින් බුදුහාමුදුරුවෝ කටයුතු කළා මේ රූපයේ පවතින નિසරුකම මේ කේමාවට වටහලා දෙන්න. එතෙන්දි බුදුහාමුදුරුවෝ මනෝ රූපයන් මැව්වා. තමන් වහන්සේට පවන්සලන බොහෝම ලස්සන කුමාරිකාවන් නැත්නම් දිව්‍යාංගනාවන් වගේ බොහෝම රූපශ්‍රීයෙන් අර කේමාවටත් වඩා ගොඩාක් ලස්සන කුමාරිකාවන් මැව්වා. පවන්සලසල ඉන්නවා පේන්න. මේක පේන්නේ කේමාවට පමණයි. දැන් මේ පවන්සලන ලස්සන දිව්‍යාංගනාව ටික ටික වයසට ගිහිල්ලා මහලු වෙලා ලෙඩ වෙලා අන්තිමට මැරිලා ඇදගෙන වටිනවා මේ කේමාව දකිනවා. මේ සිදුවීම දැක්කට පස්සේ කේමාව අවබෝධ කරගන්නවා. ඉතින් මමත් මේ විදිහටම වයසට යනව නේද? මමත් මේ විදිහටම ලෙඩ වෙනව නේද? දැන් අර කලින් ලස්සනට හිටපු දිව්‍යාංගනාවගේ රූපය දැන් නැහැනේ. එයා වයසට ගියා, මැරිලා වැටුණා. එතකොට අර ලස්සන රූපය නැහැනේ. ඒ හින්දා මේ සංසිද්ධියම තමයි මටත් සිද්ධ වෙන්නේ කියලා කේමාව අවබෝධ කරගන්නවා මේ රූපයේ පවතින નિසරු බව.
මේ අවබෝධ කර ගැනීමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනාම නැත්නම් මේ කේමාව අරමුණු කරගනිමින් මහා නිදාන සූත්‍රය දේශනා කරනවා. මේකෙන් කේමාවත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නවා. මේ 6 වෙනි වස් කාලයෙන් පස්සේ සිදුවෙච්ච තවත් එක වැදගත් සිදුවීමක් තමයි එතකොට මේ කේමා බිසවට මේ රූපේ පවතින નિසරු බව වටහා දීම සඳහා ධර්මය දේශනා කිරීම කියන කාරණාව 6 වෙනි වස් කාලයෙන් පස්සේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් හැටියට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා මේ 6 වෙනි වස් කාලයෙන් පස්සේ. ඒ තමයි බුදුහාමුදුරුවෝ මුළු මහත් වූ භික්ෂු සංඝයා කිරීම තහනමක් පනවනවා. මේ තහනම තමයි නිකරුණේ එහෙමත් ලාභ ප්‍රයෝජන අරමුණු කොට ගනිමින් 이르දි ප්‍රාතිහාර්යයන් පෑම තහනම් කරනවා බුදුහාමුදුරුවෝ. මේ 이르දි ප්‍රාතිහාර්යයන් පෑම තහනම් කරන්න සිද්ධ වෙච්ච හේතුව තමයි පිණ්ඩෝල භාරද්වාජ කියන තෙරුන් වහන්සේ තරඟයකට ඉදිරිපත් වෙනවා. ඒ තරඟයකට ඉදිරිපත් වෙලා ඒක ජයග්‍රහණය කරනවා. ඒ අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුවෝ නියම කරන්නේ මේ නිකරුණේ නැත්නම් ලාභ ප්‍රයෝජන තකා 이르දි ප්‍රාතිහාර්යයන් පෑම නවතා දැමිය යුතුයි කියලා. දැන් මේ කතාව තමයි ඒකත් දැන අපි පොඩ්ඩක් බලමුකෝ. රජගහනුවර සිටුවරයා කියලා සිටුවරයෙක් හිටියා රජගහනුවර. එයා තමයි රජගහනුවර හිටපු ධනවත්ම සිටුවරයා. දැන් මෙයා දවසක් ගඟ ගාව ඉන්නකොට ලොකු සඳුන්දර කොටයක් මේ ගඟේ ගහගෙන ආවා. මේ රජගහනුවර සිටුවරයාට හිතෙනවා මම මේ සඳුන්දර කොටේ අරගෙන මේකට යම්කිසි වටිනාකමක් දෙන්න ඕනේ. මේකෙන් මම තරංගයක් තියනවා. ඒ තරංගය තමයි මේ රිට උඩට පාත්‍රයක් තියෙනවා. මේ පාත්‍රයක් තියලා ඒක හයි කරනවා රියන් 60ක් කුස උණ ගහක. මේ රියන් 60ක් කුස උණ ගහක උඩට මේ සඳුන්දර කොටේ හයි කරලා බැඳලා ඒක උඩින් පාත්‍රයක් තියලා මුළු මහත් වූ නගරය පුරාවටම පණිවිඩයක් යවනවා. මේ නගරයේ ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන් රහත් වූ ඉන්නවා නම් ඇවිල්ලා මේ පාත්‍රය ගන්න. ඒ වගේම මං අභියෝග කරනවා මේ නගරේ කිසිම රහතෙක් නැහැ කියලා මේ රජගහනුවර සිටුවරයා ලොකු පණිවිඩයක් යවනවා මේ නගරය පුරාවට. දැන් මේක ආරංචි වුණා ඒ ප්‍රදේශයේ හිටපු තීර්ථකයෝ විවිධ බමුණෝ මේ වගේ පිරිස් වලට ආරංචි වුණා. ආරංචි වෙලා මේ කට්ටිය ඇවිල්ලා මොකද කරන්නේ? උත්සාහයක් ගන්නවා මේ විවිධ ප්‍රාතිහාර්යයන් පාලා මේ පාත්‍රය ගන්න. ඒත් කිසිම කෙනෙක්ට බැරි වෙනවා. පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ මොකද කරන්නේ? 이르දියෙන් අහසට වැඩම කරලා මේ පාත්‍රය ලබා ගන්නවා. දැන් පාත්‍රය ලබා ගත්තා කියලා කියන්නේ ඉතින් අර තරඟේ ජයග්‍රහණය කරා කියන කාරණාවනේ. දැන් මේකෙන් පස්සේ මේ කාරණාව බුදුහාමුදුරන්ට දැනගන්න හම්බෙනවා. බුදුහාමුදුරන්නේ අවස්ථාවෙත් තමයි දේශනා කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් අරමුණු කොට ගනිමින් 이르දි ප්‍රාතිහාර්යයන් පාන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට බැහැ කියලා තහනම් කළා. දැන් මෙන්න මේ 이르දි ප්‍රාතිහාර්යයන් පෑම තහනම් කළා කියලා ආරංචි වුණානේ මේ තීර්ථක පිරිසට. එතකොට තීර්ථකයා හිතුවා දැන් මේ කිසිම කෙනෙක්ට එතකොට අර රහතන් වහන්සේ කෙනෙක් එක වාද කරන්න බැරි වෙයි. ඒ කට්ටියත් එක තරංගයක් දා ගන්න බැරි වෙයි. ඉතින් ඒ හින්දා මේ හිටපු තීර්ථකයෝ බමුණෝ ඒ කට්ටිය මොකද කළේ? මේ බුදුහාමුදුරුවෝ බය වෙලා මේ අපි 이르දි ප්‍රාතිහාර්යයන් යාලට වඩා දක්වයි කියලා බුදුහාමුදුරුවෝ බය වෙලා ඔන්න ඕ වගේ මිනිසුන් අතර විවිධ දුර්මත පතුරවන්න ගත්තා මේ හිටපු තීර්ථක පිරිස. දැන් ඒ කට්ටිය දුර්මත පෙතරෙව්වා කියලා බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක උන්වහන්සේ පනවපු තහනම රිවර්ස් කළේ නැහැ. ආපහු ඒක අකුල ගත්තේ නැහැ. හරිද? ඒ තහනම ඒ ආකාරයෙන්ම පැවැත්තුවා. මොකද ශාසනයේ සුභ සිද්ධිය උදෙසා. දැන් මේ තහනමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ හරි මාස 4ක් වගේ ගත වෙනකොට බුදුහාමුදුරුවෝ නැවත වැඩම කරනවා සවැත් නුවරට වැඩම කරනවා. දැන් මේ කාලේ වෙනකොට කියන මාස 4ක් වගේ යනකොට අර තීර්ථකයෝ පතුරවපු දුර්මතේ ගොඩාක් තැන්වල පැතිරිලා තිබ්බා. බුදුහාමුදුරුවෝ අපිට බය වෙලා මේ 이르දි ප්‍රාතිහාර්යයන් පාන්න එපා කියන්නේ හින්දා අන්න ඒ වගේ දුර්මතේ ගොඩක් පැතිරිලා තිබ්බා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කළේ?
මේ සාමාන්‍ය ජනතාව අතරත් මේ දුර්මතය පැතිරලා තිබ්බා. ඒ වගේ මේ ප්‍රදේශීය පාලකයෝ අතරත් මේක පැතිරලා තිබ්බා. ඉතින් මේක මේ ශාසනයේ ව්‍යාප්තියට සෑහෙන ලොකු බාධාවක් කියලා දැකපු බුදුහාමුදුරුවෝ මේ තීර්ථකයන්ගේ මානය බිඳ දමන්න වැදගත් ක්‍රියාපිළිවෙතකට ලැඹුණා. ඒ තමයි තුන්වෙනි පාරට 이르දි ප්‍රාතිහාර නැත්නම් තුන්වෙනි වරට යමා මහ පෙළහර පාන්නට බුදුරජාන් වහන්සේ තීරණය කරනවා. දැන් සවැත් නුවරට වැඩම කළානේ. එතන ගණ්ඩබ්බ රුක් මූලයේදී තමයි බුදුහාමුදුරුවෝ මේ යමා මහ පෙරහර තුන්වන වරට දක්වන්නේ. දැන් මේ යමා මහ පෙළහැර දැක්වීමත් එක්ක අර තීර්ථකයන්ගේ තිබ්බ මානය බිඳ දැමිලා ගියා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ තිබුණ දුර්මත බැහැර වෙලා ගියා. මෙන්න මේ වගේ කරුණු කාරණා ගොඩක් සමතේකටපත් වුණා මේ තුන්වන වරට යමා මහ පෙළහැර දැක්වීම තුලින්. හරි. ඔන්න ඔය කාරණාත් එක්ක 6 වන වස් කාලයෙන් පස්සේ ලැබිච්ච මාස කිහිපය ගෙවිලා ගියා. දැන් එතකොට මේ 7 වන වස් කාලයේ එළඹෙන්න කලින් සිදුවෙච්ච වැදගත් සිදුවීම් ටික තමයි ඔය. ඒ තමයි කේමාව ධර්මය අවබෝධ කර ගැනීම, ඒ වගේම 이르දි ප්‍රාතිහාරයන් පෑම තහනම් කිරීම, ඒ වගේම තෙවන වරට යමා මහ පෙළහැර දැක්වීම කියන වැදගත් කරුණු කාරණා ටික සිද්ධ වුණේ 6 වන වස් කාලය අවසන් වුණාට පස්සේ එළඹිච්ච මාස කිහිපය තුල. දැන් 6 වන වස් කාලයෙන් පස්සේ ලැබිච්ච මාස කිහිපය ගෙවිලා ගියාට පස්සේ එළඹෙන්නේ 7 වන වස් කාලය. 7 වන වස් කාලය කියලා කියන්නේ සෑහෙන වැදගත් වෙච්ච මේ අපේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ධර්මයේ තුල වැදගත් වෙච්ච සිදුවීමක් සිදු වෙච්ච වස් කාලයකට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි බුදුහාමුදුරුවෝ මේ වස් කාලය ගත කළේ මේ පොළවේ නෙමෙයි. තවුතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරනවා මේ 7 වන වස් කාලය ගත කරන්න. ඒකට හේතුව තමයි තමන්ගේ ගිහි කල අම්මා කවුද මහාමායා දේවිය කලුරිය කළානේ. ඒ කලුරිය කළාට පස්සේ තවුතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍ය වෙලානේ උත්පත්තිය ලබන්නේ. ඉතින් තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තමන්ගේ මෞතුමියටත් එහෙම නැත්නම් දැන් මාතෘ දිව්‍ය රාජ්‍යයටත් දේශනා කරලා උන්වහන්සේටත් අවබෝධ කිරීමේ අභිප්‍රායයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරනවා. තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා බුදුහාමුදුරුවෝ එදින්දි දේශනා කරන්නේ සම්පූර්ණයෙන්ම අභිධර්මයේ කොටස්. අපි හඳුන්වනවා මේ අවුරුදු 7ක කාලය තුල බුදුහාමුදුරුවෝ විවිධ ධර්ම දේශනා සිද්ධ කළාට අභිධර්මයේ කොටස් මුලින්ම දේශනා කරන්නේ මේ තවුතිසාවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජ්‍ය වෙනුවෙන් තමයි මේ අභිධර්මයේ මුලින්ම දේශනා කරන්නේ. දැන් තවුතිසාවට වැඩම කරලා ඒ වස්තුම් මාසය ගත කරලා අවසන් වෙලා තවුතිසා දිව්‍ය ලෝකේ ඉඳලා සංකස්සපුරයට බුදුහාමුදුරුවෝ නැවත පොළොවට වැඩම කරනවා. මේ සංකස්සපුරයට වැඩම කරලා එතන මාස කිහිපයක් බුදුහාමුදුරුවෝ ගත කරනවා. ඒ ගත කරන අවස්ථාවේදී තවත් සිදුවන වැදගත් සිදුවීමක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේට පස්සේ මේ ලෝකේ පහළ වෙන ඊළඟ බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්න මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ නියත විවරණ ලබා ගන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඒ කියන්නේ 7 වෙනි වස් කාලය අවසන් කරලා බුදුහාමුදුරු තවුතිසා දිව්‍ය ලෝකයේ ඉඳලා සංකස්සපුරයට වැඩම කළාට පස්සේ තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබා ගැනීම සිද්ධ වෙන්නේ. දැන් නියත විවරණ ලබා ගන්නවා කියලා කියන්නේ අනාගතයේ අනිවාර්යෙන්ම මතු බුද්ධත්වයට පත් වෙනවා කියන සාධකය සනාත කිරීමක් තමයි නියත විවරණ ලබා ගැනීමක් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් සංකස්සපුරේ මේ විදිහට මේ කරුණු කාරණාත් එක්ක මේ සිදුවීම් එක්ක මාස කිහිපයක් බුදුහාමුදුරුවෝ ගත කරනවා. සංකස්සපුරේ මාස කිහිපයක් ගත කළාට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩම කරනවා බග්ග දේශයට. මේ බග්ග දේශයට වැඩ කරාට පස්සේ 7 වෙනි වස් කාලය එක්ක ගෙවිච්ච ඒ මාස කිහිපය අවසන් වෙනවා. බග්ග දේශයට වැඩම කළාට පස්සේ දැන් ආපහු මතක් කරන්නකො 7 වෙනි වස් කාලයේ 3 මාසෙන් බුදුහාමුදුරුවෝ ගත කරන්නේ තවුතිසා දිව්‍ය ලෝකේ වැඩම කරනවා සංකස්සපුරයට. එතෙන්දී මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ නියත විවරණ ලබා ගන්නවා. ඊට පස්සේ මාස කිහිපයක් බුදුහාමුදුරුවෝ සංකස්සපුරයේම වැඩ වාසය කරනවා. එතන ඉඳලා මාස කිහිපයකට පස්සේ බග්ග දේශයට
වැඩම කරනවා. බගදේශය ටිකක් දුරින් තියෙන්නේ. ඒ හින්දා මාස කිහිපයකට කලින් ඉඳලා බුදුහාමුදුරුවෝ පාගමනේ වැඩම කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ බග්ගදේශයට වැඩම කරන්න හේතුව තමයි 8 වෙනි වස් කාලය ගත කරන්න බුදුහාමුදුරුවෝ තෝරගන්නේ මේ බග්ගදේශයේ සුංසුමාරගිරි පුරේ තියෙන බේසකලා කියන වනය තමයි බුදුහාමුදුරුවෝ තෝරගන්නේ 8 වෙනි වස් කාලය ගත කරන්න. දැන් ඔන්න ඔය විදිහට 8 වෙනි වස් කාලයත් ආරම්භ වෙනවා. 8 වෙනි වස් කාලය ආරම්භ වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් මේ 8 වෙනි වස් සමයේ ආරම්භයත් එක්ක ශාසනයේ තවත් වැදගත් සිදුවීම් ගොඩක්. දැන් අර 5 වෙනි වස් කාලේදී සිද්ධ වුණා වගේම වැදගත් සිදුවීම් ගොඩක් මේ 8 වෙනි වස් කාලයේ ආරම්භ වීමත් එක්ක සිද්ධ වෙනවා. දැන් එතෙන්දි සිද්ධ වෙච්ච තව වැදගත් සිදුවීමක් තමයි දැන් බුදුහාමුදුරුවෝ මේ හේසකලා වනයේ වස් සමාදන් වෙලා ඉන්නවා. එතෙන්ට පැමිණෙනවා බෝධිරාජ කියලා කුමාරයෙක්. මේ බෝධිරාජ කුමාරයා තමන්ට දරුවෙක් ප්‍රාර්ථනා කරගෙන විවිධ වූ වත්පිළිවෙත් පුරමින් යන පුද්ගලයෙක් මේ කුමාරයා. එයා විවිධ වූ වෘත රකිමින් ඒ වගේම විවිධ වූ අර ගුරුකම් වගේ දේවල් සිද්ධ කරමින් මේ වගේ යන පුද්ගලයෙක් තමයි මේ බෝධිරාජ කුමාරයා කියලා කියන්නේ. තමන්ට දරුවෙක් නැති හින්දා අනේ මට දරුවෙක් ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන. දැන් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න නැත්නම් බුදුහාමුදුරන්ට හම්බෙනවා මේ බෝධිරාජ කුමාරයා. මේ බෝධිරාජ කුමාරයාටත් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ධර්මයේ දේශනා කරනවා. එතෙන්දී මේ බෝධිරාජ කුමාරයා ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයට පත් වෙනවා. මේ සිදුවීමත් එක්ක බේසකලා වනයේ ගත කරපු වස්තුම් මාසය අවසන් වෙනවා. වස්තුම් මාසය අවසන් වුණාට පස්සේ, يعني වස් කාලයෙන් පස්සේ එළඹෙන මාස කිහිපයේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් තමයි ඊළඟට අපි කතා බහ කරන්නේ. මේ වස්තුම් මාසය ගත කළාට පස්සේ බුදුහාමුදුරුවෝ නැවත සවැත් නුවරට වැඩම කරනවා. සවැත් නුවරට වැඩම කළාට පස්සේ සිදුවෙන පළවෙනි වැදගත් සිදුවීම තමයි අර සුණාපරන්තේ පුන්න තෙරුන් වහන්සේගේ පැවිදි වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ මෙන්න මේ 8 වෙනි වස් කාලය නිමා වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ සවැත් නුවරට වැඩම කළාට පස්සේ. දැන් ඒ කතා පුවතත් අපි බලමු. කරත්ත 500ක් අරගෙන තමන්ගේ මල්ලි කෙනෙකුත් එක්ක වෙළඳාම යනවා මේ පුන්න කියන වෙළෙන්දා. පූර්ණ නැත්තම් පුන්න. මේ වෙළෙන්ද යනවා ගල් 500කුත් අරගෙන වෙළඳාමේ. මේ වෙළඳාමේ යනකොට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න නැත්තම් හමු වෙන්න ලැබෙනවා මේ පුන්නට. එතෙන්දී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ පුන්න තෙරුවන් සරණ යනවා. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මේ පුන්නට හිත දෙන්නේ නැහැ. නැවතත් තමන්ගේ වෙළඳාම් කටයුතු කරගෙන තමන්ගේ ගම් නියංගම් වලට යන්න පුන්නට හිත දෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මේ සියලු කරත්ත ටික නැත්නම් ගල් 500ම මේ වෙළඳාම් බඩු භාණ්ඩත් එක්ක තමන්ගේ මල්ලිට බාර දෙනවා. ඔයා වෙළඳාම කරගෙන යන්න. මම බුදුරජාණන් වහන්සේ ගාව නතර වෙනවා කියලා පුන්න සඳහන් කරනවා. තමන්ගේ මල්ලිට කියනවා. ඒ කියලා පුන්න මොකද කරන්නේ? පැවිදි බවට පත් වෙනවා. පැවිද්දෙක් බවට පත් වෙලා භාවනා කරන්න කමටහන් එහෙම අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. මම සුණාපරන්තයට ගිහිල්ලා භාවනා කරගෙන විදසුන් වඩන්නම් කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. ඉතින්දී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ පුන්න තෙරුන් වහන්සේගෙන් අහනවා ඔබයි සුණාපරන්තයට ආපහු යන්න තීරණය කරන්නේ. සුණාපරන්තේ මිනිස්සු කියලා කියන්නේ ගොඩාක් වෛරයෙන් නැත්නම් තරහවක නැත්නම් කලහකාරීව කටයුතු කරන පිරිසක්. ඉතින් මේ පිරිසත් එක්ක ඔයා කොහොමද මේ විදසුන් වඩන්නේ භාවනා කරන්නේ කොහොමද? ඒක ගොඩක් ගැටලු සහගත ප්‍රදේශයක්. ඒ හින්දා වෙන ප්‍රදේශයකට යන්න කියලා බුදුහාමුදුරුවෝ මේ පුන්නට කියනවා, දේශනා කරනවා. දැන් එතෙන්දී පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරන දේ තමයි සුණාපරන්තේ ජීවත් වෙන පිරිස සැඩපරුස වෙන්න පුළුවන්. ඒත් එයාලා කොච්චර මට කරදර හිරිහැර කළා මාව මරණ එකක් නැහැ. ඊට පස්සේ කියනවා බැරි වෙලා හරි මාව මැරුවත් එතන ප්‍රශ්නයක් නැහැ. මම මේ හැම දෙයක්ම ඉවසාව අදාරගෙන ඉන්නවා කියලා දැන් ඔන්න මේ පුන්නතරුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරනවා කියලා මෙතෙන්දී හොඳාකාරවම සපත කළා මේ සුණාපරන්තේ පුන්නතරුන් වහන්සේ. ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අවසර දෙනවා. හරි ඔබ සුණාපරන්තයට වැඩම කරලා එහෙදි විදසුන් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර ලබා දෙනවා. සුණාපරන්තයට වැඩම කරලා තමන් වහන්සේට වැඩ වාසය කරන්න සුදුසු විහාරයක් හොයාගන්නවා. එතෙන්දී සුණාපරන්තේ මකුලාරාමයේ කියන විහාරය තෝරගන්නවා.
එහෙදී විදසුන් වඩලා රහත් ඵලයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව මත තමයි අර පුන්න තෙරුන් වහන්සේට සුණාපරන්තේ පුන්න කියලා ප්‍රසිද්ධ වෙන්නේ. දැන් මේ සුණාපරන්තේ පුන්න තෙරුන් වහන්සේ මේ සුණාපරන්තේටම වෙලා බණ භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේ දකිනවා තමන්ගේ තවත් සොහොයුරෙක් ඉන්නවා නැව් උපයෝගී කරගෙන වෙළඳාමේ යන. දැන් මේ බාල සොහොයුරා තමයි මේ නැව් උපයෝගී කරගෙන වෙළඳාම යන්නේ. ඒ බාල සොහොයුරා දකිනවා දවසක් එක දූපතක තියෙනවා තනිකර රත් හඳුන්. රත් හඳුන් කැලයක් තියෙනවා දකිනවා. ඉතින් රත් හඳුන් කියලා කියන්නේ තාම වටිනා සම්පතක් හින්දා මෙයා මොකද කරන්නේ මේ රත් හඳුන් ගස් ටික කපලා තමන්ගේ නැව් වලට දාගෙන ආපහු එනවා. ආපහු එනකොට මහ කුණාටුවකට අහු වෙන්න සිද්ධ වෙනවා. අහු වෙලා මේ නැව් කැඩලා බිඳලා යන තත්ත්වෙටම මේ කුණාටුව දරුණු වෙනවා. ඉතින් මේ සිදුවීම දකිනවා පුන්න මහරහතන් වහන්සේ. ඒ දැකලා 이르දියෙන් ඒ මහ මොහොත මැද්දට වැඩම කරලා මේ කට්ටියට ආශිර්වාද කරනවා නිරුපද්‍රිතව ගොඩ බිමට පැමිණෙන්න කියලා. ඉතින් ඒ ආශිර්වාදයේ විදිහටම මේ තමන්ගේ මලනුවන් ඇතුළු පිරිස ගොඩ බිමට පැමිණෙනවා. ඒ පැමිණුණාට පස්සේ මේ බාල සොහොයුරා ඇතුළු පිරිස මොකද කරන්නේ? විහාරයක් තන්නෝ මේ ගෙනාවු රත් හඳුන් දැවය උපයෝගී කරගෙන. රත් හඳුන් දැවයෙන් විහාරයක් කරවලා බුදුහාමුදුරුවෝ වැඩම කළාට පස්සේ බුදුරජාන් වහන්සේට පූජා කරනවා මේ විහාරය. හරි. දැන් ඔන්න 8 වෙනි වස් කාලේ අවසන් වුණාට පස්සේ සිදුවෙච්ච වැදගත් එක සිදුවීමක් තමයි සුණාපරන්තේ පුන්න තෙරුන්ගේ පැවිදි නැත්නම් රහත් ඵලයට පත්වීම කියන කාරණාව. දැන් ඔන්න තවත් වැදගත් සිදුවීමක්. දැන් ලංකාවේ බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය ගැන සලකලා බලනකොට අපිට තවත් වැදගත් වෙන සිදුවීමක් සිද්ධ වුණා මේ 8 වෙනි වස් කාලය අවසන් වුණාට පස්සේ එළඹිච්ච කියන බුද්ධත්වයෙන් 8 වෙනි වසරේදී සිදු වුණා වැදගත් සිදුවීමක්. ඒ තමයි බුදුරජාන් වහන්සේගේ දෙවෙනි ලංකා ගමනය සිද්ධ වීම කියන කාරණාව. දැන් දෙවෙනි ලංකා ගමනදී කියන්නේ නාගදීපයට වැඩම කරලා අර මම කිව්වනේ හම්බෙච්ච මණික් පුටුව මණියක් හිත රජතුමාට පූජා කරනවා කියලා. මේ මණියක් හිත රජතුමාට මේක පුටුව ලබා දුන්නාට පස්සේ මණියක් හිත රජතුමා මේක අරගෙන එනවා කැලණියට. මේ පුටුව අරගෙන ඇවිල්ලා කැලණියේ චෛත්‍යයක් කරවලා ඒකේ නිදන් කරවනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා යම්කිසි දවසක නැවත කැලණියට වැඩම කරන්න කියලා බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා මේ මණියක් හිත නාරජතුමා. ඉතින් මේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේදී තෙවන වරට ලංකාවට වැඩම කරන්නට තීරණය කරනවා. ඒ වැඩම කරන්නේ කැලණියට. ඒ අවස්ථාවේ කැලණියට වැඩම කරලා නාන රජතුමා පිළිගන්වපු දාණය එහෙම වළඳලා ඒ කරුණු කරන අවසන් වුණාට පස්සේ මෙතෙන්ට පැමිණෙනවා සුමන සමන් දිව්‍ය රාජ්‍ය. සුමන සමන් දිව්‍ය රාජ්‍ය පැමිණිලා බුදුහාමුදුරන් නැවත ආරාධනා කරනවා තමන් වාසය කරන මේ සමන්තකූට පර්වතය ආශ්‍රිත ප්‍රදේශයට වැඩම කරන්න සමන්තකූට පර්වතයේ මස්තකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටවන්න කියලා සුමන සමන් දිව්‍ය රාජ්‍ය බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. මේ ආරාධනාවත් පිළිගත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයට නැත්නම් සමන්තකූට පර්වතයට වැඩම කරලා ශ්‍රී පාදය පිහිටවනවා. මේ වැදගත් සිදුවීම සිද්ධ වෙන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේදී. දැන් මේ වැඩම කිරීමෙන් පස්සේ තමයි බුදුහාමුදුරුවෝ ලංකාවේ විවිධ ප්‍රදේශවලදී වලට වැඩම කරලා ගිමන් හැරීම් වගේ කටයුතු සිද්ධ කරන්නේ විවිධ දන් වැළඳීම් කටයුතු සිද්ධ කරන්නේ මේ වගේ කරුණු කාරණා රාශියක් සිද්ධ වෙන්නේ මෙන්න මේ 3 වෙනි වැඩමවීමත් එක්ක. දැන් අහලා තියෙනවා සොළොස්මස්ථාන වන්දනාව කියන බුදුරජාන් වහන්සේ සම්පූර්ණ ලංකාවට වැඩම කරපු මේ අවස්ථා තුනේදීම බුදුරජාන් වහන්සේ වැඩම කරපු නැත්නම් පාද ස්පර්ශය ලැබපු ස්ථාන ටික කියලා වරදන්නවනේ මහියංගන නාග දීපං කල්යාණම් පද ලාංඡනා කියලා අපි සජ්ජායනා කරන ගාථාවේ තියෙන මේ ස්ථාන 16 පිළිබඳවම. ඉතින් මේ සියලු ස්ථාන වලට බුදුරජාන් වහන්සේ අවසන් වරට මේ ලංකාවට වැඩම කරපු අවස්ථාව නැත්නම් 3 වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී තමයි පැමිණෙන්නේ පාද ස්පර්ශය ලබා දීම සඳහා. ඉතින් 8 වෙනි වස් කාලේදී සිදුවෙච්ච ඔන්න වැදගත් සිදුවීමක් තමයි මේ අපි සඳහන් කළේ. හරි. දැන් මේ බුදුහාමුදුරුවෝ ලංකා ගමනේ සිද්ධ කළාට පස්සේ නැවත සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරනවා.
මේ සවැත් නුවර ජේතවනාරාමයට නැවත වැඩම කළාට පස්සේ තවත් සිදුවන වැදගත් සිදුවීමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් කොසඹෑ නුවර හිටපු රජ නැත්නම් සිටු දරුවන් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා ධර්මය අවබෝධ කර ගැනීම කියන කාරණාව. දැන් ඒකත් සිදු වෙන්න පොඩි කතා පුවතක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා කියලා ආරංචි වෙනවා. හිමාලයේ හිටපු ඍෂිවරු පිරිසකට. මේ ඍෂිවරු මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ බැහැ දැකලා මේ ධර්මය ශ්‍රවණය කරන්න දැඩි අධිෂ්ඨානයකින් යුක්තව සවැත් නුවරට පැමිණෙනවා. මේ සවැත් නුවරට පැමිණෙනකොට කොසඹෑ නුවරදී මේ සිටු දරුවන් හම්බෙනවා. හම්බෙලා ඒ කට්ටියට සඳහන් කරනවා අපේ මේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා. උන්වහන්සේගෙන් ධර්මය අහන්න. ඔබත් පැමිණිලා බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්න කියලා මේ ඍෂිවරු පිරිස සඳහන් කරනවා. ඉතින් මේ සඳහන් කිරීමත් එක්ක මේ සිටු දරුවා නැත්නම් ഘോഷිත කුක්කුටා පාවාරික කියන සිටු පුත්‍රයන් තුන්දෙනාටත් කැමැත්තක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. එහෙම සඳහන් කළ අර ඍෂිවරු පිරිස ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහනවා. ඊට ටික දවසකට පස්සේ ටික කාලයකට පස්සේ මේ ഘോഷිත කුක්කුටා පාවාරික කියන සිටු දරුවෝ තුන්දෙනා පැමිණෙනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්නට. ඇවිල්ලා ධර්මය ශ්‍රවණය කරලා සෝවාන් ඵලයටපත් වෙනවා. මේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ මේ ഘോഷිත කුක්කුටා පාවාරික කියන සිටු දරුවන් තුන්දෙනා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා බුදුහාමුදුරුවනේ කොසඹෑ නුවරට වැඩම කරන්න සියලු භික්ෂු සංඝයාත් සමග කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් පිළිගත්ත බුදුහාමුදුරුවෝ කොසඹෑ නුවරට වැඩම කරනවා. මේ කොසඹෑ නුවරට වැඩම කළාට පස්සේ දැන් ഘോഷිත කියන සිටුවරයා බුදුහාමුදුරුවන්ට පූජා කරනවා ආරාමයක් කරවනවා. ඒ ආරාමය තමයි ഘോഷිතාරාමය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ කුක්කුටා කියන සිටුවරයා තවත් ආරාමයක් කරවලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒ ආරාමයේ නම තමයි කුක්කුටාරාමය කියලා හඳුන්වන්නේ. ඒ වගේම පාවාරික කියන සිටුවරයා තමන් සතුව පැවතිච්ච විශාල අඹ වනයක් බුදුහාමුදුරත් ඇතුළු සංඝයා වහන්සේලාට පූජා කරනවා. ඒ අඹ වනය තමයි පාවාරික අඹ වනය කියලා හඳුන්වන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුවෝ කොසඹෑ නුවරට වැඩම කළාට පස්සේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් කිහිපයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ഘോഷිතාරාම පූජාව, කුක්කුටාරාම පූජාව සහ පාවාරික අඹ වනය පූජා කිරීම කියන කරුණු කාරණා අපිට හඳුන්වන්න පුළුවන්. මේ 8 වෙනි වස් කාලයෙන් පස්සේ ලැබිච්ච මාස කිහිපයේ සිදුවෙච්ච තවත් වැදගත් සිදුවීමක් හැටියට. හරි. දැන් ඔන්න මේ අවස්ථාවේදී තවත් සිදුවීමක් හැටියට දැන් අහලා තියෙනවා මාගන්ධියා දියණිය පිළිබඳව නැත්නම් මාගන්ධිය බමුණ පිළිබඳව ඔයාලා පුංචි කාලේ නැත්නම් පොඩි පන්තිවලදී කරුණු කාරණා අහලා තියෙනවා. දැන් මේ මාගන්ධියා හා සම්බන්ධ වෙච්ච සිදුවීම් කියලා සිද්ධ වෙන්නේ මෙන්න මේ 8 වෙනි වස් කාලයෙන් පස්සේ ලැබිච්ච මාසවලදී තමයි මේ සිදුවීම් ටිකක් සිද්ධ වෙන්නේ. දැන් ඒ කතාවෙත් ගත්තාම මාගන්ධියා දියණිය කියලා කියන්නේ තමන්ගේ රූපස්ත්‍රිය පිළිබඳව ඉතාමත් වූ මානයකින් හිටපු කෙනෙක්. අර කේමාව වගේම කෙනෙක් තමයි මෙයා. හරිද? දැන් බුදුහාමුදුරුවන්ගේ පාද සටහන් එහෙම දකිනවා මාගන්ධියා බමුණ. ඒ කියන්නේ මාගන්ධියා දියණියගේ තාත්තා. එයා දැකලා තීරණය කරනවා තමන්ගේ දුවට විවාහ කරලා දෙන්න හොඳ පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. ඒ අඩි පාරවල් දිගේ ගිහිල්ලා එහෙම බලනවා කවුද මේ කියලා. හරි බොහොම පැහැපත් ලස්සන පුද්ගලයෙක්. මේ ගහක් ඇතුළේ බොහොම සමවත්සුවෙන් ඉන්නවා. ඉතින් තීරණය කරනවා මෙයාව තමයි මගේ දියණියට විවාහ කරලා දෙන්නේ කියලා. ගිහිල්ලා මාගන්ධියා දියණියට කියනවා බොහොම ලස්සන පැහැපත් කුමාරයෙක් ඉන්නවා. ගිහිල්ලා එයාව විවාහ කරගන්න පුළුවන් කියලා ඔන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්වත් හම්බෙනවා මේ කාරණාව සැලකරලා. දැන් එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ තමයි මාගන්ධියා කියලා කියන්නේ මට ලස්සන වස්තුවක් නෙමෙයි. මම පයට පෑගෙන දූවිලක් තරම්වත් මේ අසූචි පිටක් තරම්වත් මට එයා නොවටිනා කෙනෙක්. ඒ තරම් පිළිකුල් සහගත කෙනෙක් තමයි මේ මාගන්ධියා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෙතිස් මහා කුණුප වලින් හැදිච්ච මේ සිරුරක් නැවත මම අල්ලගන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දී දේශනා කරනවා. ඒ අවස්ථාවේදී ධර්මයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ මේ තුන් දෙනාටම හැබැයි ධර්මය අවබෝධ කරගන්නේ මාගන්ධියා බමුණ සහ කියන්නේ දියණියගේ තාත්තා සහ අම්මා පමණයි. මාගන්ධියා දියණිය දැඩි වෛරයක් ඇති කරගන්නවා බුදුහාමුදුරුවෝ ගැන. මෙයා මං කැතයි කිව්වා, මා සූචි පිටක් වගේ කිව්වා. මාව පායට පෑගෙන තරමටවත් වටින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මාව පහත් තත්යකට
ඉතින් මේ වෛරයත් එක්ක මෙයා වාසය කරනවා. මේ මාගන්ධියක් දියණිය උදේනි කියන රජතුමත් එක්ක විවාහ වෙනවා. එයාගේ අගබිසව බවට පත් වෙනවා. අගබිසව බවට පත් වුණාට පස්සේ එතන ඉඳගෙනත් විවිධ වූ උපක්‍රම යොදනවා බුදුහාමුදුරුවන්ට සහ මේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ කටයුතු කරගන්න බැරි වෙන්න විවිධ වූ උපක්‍රම යොදනවා. සමහර අවස්ථාවල බීප පුද්ගලයෝ යවනවා, හේවා යවනවා. ඒ වගේ යවලා විවිධ වූ උපක්‍රම දාලා කටයුතු වලට බාධා පමුණනවා. මේ පරිගන්න. එන බුදුහාමුදුරුවෝ මම පරිගන්නවා කියන චේතනාවෙන්ම තමයි මේ මාගන්ධිය දිනේ හිටියේ. දැන් මෙහෙම ඉන්නකොට උදේන් රජතුමාට තවත් බිසවක් හිටියා සාමාවතී කියලා. මේ සාමාවතී බිසව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ගොඩාක් පැහැදිච්ච, බුදුහාමුදුරන්ට දානමාන කටයුතු සූදානම් කරන, දානමාන දෙන, ධර්මයේ ශ්‍රවණය කරන බොහොමත් ධාර්මික විදිහට හිටපු කෙනෙක් තමයි මේ සාමාවතිය කියලා කියන්නේ. දැන් එතකොට අගබිසව වෙලා ඉන්න මාගන්ධිය, උදේන් රජතුමාගේ අගබිසව වෙලා ඉන්න මාගන්ධිය තවත් ප්‍රධාන බිසවක් බවට පත් වෙලා ඉන්නවා සාමාවතී. මේ සාමාවතී ගැන තරහක් ඇති කරගන්නවා මේ මාගන්ධිය. මාගන්ධිය සාමාවතිය ගැන තරහක් ඇති කරගෙන මොකද කරන්නේ? සාමාවතියගේ කුටිය සම්පූර්ණයෙන් ගිනි තියලා එයාව මරලා දානවා. මේ සිදුවීම ආරංචි වෙනවා උදේනි රජතුමාට. උදේනි රජතුමා මොකද කරන්නේ? මේ සිදුවීම ගැන ලොකු තරහක් ඇති කරගෙන මාගන්ධියාවයි එයාගේ පවුලේ සනුහරේ සියලු දෙනාම කැඳවලා මේ සියලු දෙනාවම මරලා දානවා කියලා සඳහන් වෙනවා. ඉතින් දැඩි වෛරය හේතු කොටගෙන මාගන්ධියාගේ විනාශයටපත් වීම සිද්ධ වුණේ ඔන්න ඔය විදිහට. ඉතින් ඔය කරුණු කාරණාත් එක්ක 8 වෙනි වස් කාලයෙන් පස්සේ එළඹිච්ච මාස කිහිපය ගෙවිලා යනවා. දැන් එතකොට 8 වෙනි වස් කාලයෙන් පස්සේ එළඹිච්ච කාලේ සුණාපරන්තේ පුන්නතරුණ වහන්සේගේ පැවිදි වීම, ඒ වගේම තෙවන ලංකා ගමනේ සිද්ධ වීම, තෙවන ලංකා ගමනේ තුලින් ශ්‍රීපාද ස්ථානයේ ශ්‍රීපාද ලාංඡනයේ පිහිටවීම, ඒ වගේම ഘോഷිතාරාම පූජාව, කුක්කුටාරාම පූජාව, පාවාරික අඹවණේ පූජා කිරීම, ඒ වගේ මාගන්ධියා දියණිය ආශ්‍රිත වෙච්ච කතාපුවත් මේ සිදුවීම් ටික සිද්ධ වෙන්නේ 8 වෙනි වස් කාලයෙන් පස්සේ එළඹිච්ච මාස කිහිපයේ. දැන් ඊට පස්සේ 9 වෙනි වස් කාලේ එළඹෙන්න තියෙන්නේ. 9 වෙනි වස් කාලේ එළඹෙන්නට කලින් බුදුහාමුදුරුවෝ තීරණය කරනවා මම 9 වෙනි වස් කාලය ගත කරන්නේ අර ഘോഷිත සිටුවරයා පූජා කරපු ഘോഷිතාරාමේ. ඉතින් කොසඹෑ නුවර ഘോഷිතාරාමේ තමයි 9 වෙනි වස් කාලේ බුදුහාමුදුරුවෝ ගත කරන්නේ. දැන් ඔන්න මේ වස් කාලේ ගත කරන්න බුදුහාමුදුරුවෝ ഘോഷිතාරාමයට වැඩම කරනවා. වස් සමාදන් වුණාට පස්සේ මේ ഘോഷිතාරාමේ බොහොම දුර්භාග්‍ය සම්පන්න සිදුවීමක් සිද්ධ වෙනවා. අභාග්‍ය සම්පන්න සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ කොසඹෑ නුවර ഘോഷිතාරාමේ හිටපු භික්ෂුන් දෙනමක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක භික්ෂුවක් ධර්මදර භික්ෂුවක්, අනිත් එක්කෙනා විනයදර. ඒ කියන්නේ ධර්මයේ මූලික කරගත්ත භික්ෂුවක් එක්කෙනෙක්, අනිත් එක්කෙනා විනය මූලික කරගත්ත භික්ෂුවක්. ඉතින් මේ දෙදෙනා අතර ඇති වෙනවා පොඩි ගැටුමක්. මේ ගැටුම ටික දවසක් යනකොට භික්ෂු දෙපිරිසකට බෙදිලා ආරවුලක් ඇති කරගන්න තත්ත්වයට වර්ධනය වුණා. තවත් ටික දවසක් යනකොට මේ ഘോഷිතාරාමයට ධම්මන් පිළිගන්වපු දායක පිරිසත් බෙදිලා මේ අරගල කරන්න වුණා. මේ ප්‍රශ්නෙට ධර්මදර සහ විනයදර භික්ෂුන් අතර ගැටලුවට මුළු මහත් වූ පිරිසක් එකතු වුණා මේ දායක පිරිසත් එකතු කරගෙන. දැන් ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නේ, මේ ශාසනයේ බෙදීමක් නැති වෙන්න යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ සියලු දෙනාටම ධර්මයේ දේශනා කරන මේ කලහකාරී වෙන්න එපා. මේ ඇතිලා තියෙන ප්‍රශ්නය निराකරණය කරගන්න කියලා බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනාටම උපදෙස් අනුශාසනා සපයනවා. දැන් ඒ අනුශාසනා සපයනකොට බුදුහාමුදුරුවෝ ලට්ටුකික කියන ජාතකයේ දේශනා කරනවා, වට්ටක ජාතකයේ දේශනා කරනවා, දීගති කෝසල ජාතකයේ දේශනා කරනවා. මේ හැම එකම තියෙන්නේ තරහින් වෛරයෙන් යුක්තව කඳු සරුවල් කර ගැනීමෙන් ඇතිවන ඵල විපාක පිළිබඳව. ඉතින් මේ කිසිම අවවාද අනුශාසනාවක් මේ කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් අහන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ ഘോഷිතාරාමය අතහැරලා පාරිලෙය වනයේට වැඩම කරනවා. ඒ පාරිලෙය වනයේට වැඩම කරනකොට මේ ඇතිවන ප්‍රශ්නේ ආදීනව පිළිබඳව ඒ අතරමඟදී මග හිටපු තවත් රහතන් වහන්සේලාට මේ පිළිබඳව දැනුවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ පාරිලෙය අඹ වනයේට නැත්නම් පාරිලෙය වනයේට වැඩම කරන්නේ.
ඉතින් 9 වෙනි වස් කාලය සහ 9 වෙනි වස් කාලයෙන් පස්සේ එළඹිච්ච සම්පූර්ණ මාස ටිකම ගෙවෙන්නේ මෙන්න මේ ഘോഷිතාරාමයේ ඇතිවෙච්ච භික්ෂු ප්‍රශ්නයත් එක්ක. ඉතින් බුදුහාමුදුරුවෝ ഘോഷිතාරාමයේ අතහැරලා පාරිලෙය්‍ය වනයේට වැඩම කරනවා. ඉතින් පාරිලෙය්‍ය වනයේ තමයි බුදුහාමුදුරුවෝ 10 වන වස් කාලය ගත කරන්නට තෝරාගන්නේ. දැන් පාරිලෙය්‍ය වනයේට වැඩම කළාට පස්සේ පාරිලෙය්‍ය වනයේ Tamanට වස් සමාදන් වුණාට පස්සේ අප උපස්ථාන කරන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරනවා කියලා දැනගත්තා, දැනුණා, දැක්කා. ඒ වනයේ හිටපු ඇතෙක්. ඒ යතාව හඳුන්වන්නේ පාරිලෙය්‍ය යතා කියලා. මේ පාරිලෙය්‍ය යතා මොකද කරන්නේ? හැමදාම බුදුහාමුදුරන්ට විවිධ පළතුරු පළවැල නෙලාගෙන ඇවිල්ලා දානය පූජා කරනවා. ඒ වගේම තවත් ඒ සමීපයේ හිටිය වඳුරෙක් එයා දඬුවැල් බෑ. ඒ කියන්නේ මී පැණි ගෙනලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඉතින් මෙන්න මේ වගේ පූජාවන් ඇසුරු කොටගෙන නැත්නම් ඒ පූජාවන් පිළිගන්වමින් මේ පාරිලෙය්‍ය යතා සහ මේ වඳුරා මේ වස්තුම් මාසයේ පුරාවටම බුදුහාමුදුරන්ට අප උපස්ථාන කළා. ඉතින් මේ කාරණාව දැන් බුදුහාමුදුරුවෝ මේ ഘോഷිතාරාමයේ අතහැරලා පාරිලෙය්‍ය වනයේට වැඩම කරලා තමන් වහන්සේ තනියම 10 වන වස් කාලය ගත කරනවා කියලා ආරංචි වෙනවා. මේ ප්‍රදේශයේ හිටපු සියලුම ජනතාවට කියන්නේ දායක පිරිස් වලට ඒ වගේම උපාසක උපාසිකා පිරිසට මේ හැමදෙනාටම ආරංචි වෙනවා. ඒ ආරංචි වුණාට පස්සේ මේ කොසඹෑ නුවර නගරවාසීන් මොකද කරන්නේ? අර ഘോഷිතාරාමයට ධම්මන් පිළිගැන්වීම නවතා දමනවා. ධම්මන් පිළිගැන්වීම නවතා දමනවා. ඒ නවතා දැම්මට පස්සේ දැන් දානේ නැහනේ. දානේ නැති හින්දා මේ හිටපු වික්ෂුන් වහන්සේලාට දැඩි පීඩාවකට පත් වෙන්න සිද්ධ වෙනවා. දැන් දානෙත් නැහැ, මිනිස්සු එන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ හින්දා මේ වික්ෂුන් වහන්සේලාම තීරණය කරනවා අපි මේ ගැටලුව නතර කරලා දාමු. එහෙම නැත්නම් අපිට දානෙත් නැහැ. දානෙත් නැතුව තමයි අපිට මේ මැරලා යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක තීරණය කරනවා මේ වික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ කට්ටිය ඊට පස්සේ මේ කෝලහාලය නවත්තලා දානවා. ඉතින් මේ කරුණු සියල්ලම ආරංචි වෙනවා. අනේ පිරු සිටුතුමා විශාඛා සිටු දිනේ වගේ උපාසක උපාසිකාවන්ට මේ සම්පූර්ණ සිදුවීම ආරංචි වෙනවා. ඒ ආරංචි වෙලා මේ සිදුනා අවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට ගෙන් ඉල්ලීමක් කරනවා. අනේ බුදුහාමුදුරුවෝ බොහොම දුක්ඛිත තත්වයකින් යුක්තව අන්නර පාරිලෙය්‍ය වනයේ වැඩ වාසය කරනවා. උන්වහන්සේව නැවත වැඩම වාගෙන එන්න කියලා මේ උපාසක උපාසිකා පිරිස ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඉල්ලීම කරන්නේ නැවත බුදුහාමුදුරුවන්ගේ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම වාගෙන එන්න කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීම කරනවා. මේ ඉල්ලීම සලකලා බලපු ආනන්ද හාමුදුරුවෝ තීරණය කරනවා මම පාරිලෙය්‍ය වනයේට වැඩම කරනවා කියලා. මේ කාරණාව ආරංචි වෙච්ච ඒ ප්‍රදේශය කියන්නේ කොසඹෑ නුවර ආශ්‍රිතව හිටපු 500ක් භික්ෂුන් වහන්සේලා මේ ආනන්ද හාමුදුරුවොත් එක්ක එකතු වෙනවා. ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ හැබැයි පාරිලෙය්‍ය වනය තුලට වැඩම කරන්නේ මේ සියලු දෙනාම වනයෙන් එළිය නවත්තලා. Taman තනියම ආනන්ද හාමුදුරුවෝ පාරිලෙය්‍ය වනය තුලට ගිහිල්ලා වැඩම කරලා බුදුහාමුදුරන්ට මේ සියලු කරුණු කාරණා සැලකලා ඉන්නවා. ඒ සැලකලාට පස්සේ බුදුහාමුදුරුවෝ වස් කාලය අවසන් කරලා තීරණය කරනවා සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරන්න. දැන් ඒ වැඩම කරන්න කලින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර ආපු සියලුම පිරිස භික්ෂු පිරිස කැඳවනවා වනය තුලට. වනය තුලට කැඳවලා මේ කට්ටියට ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට වැදගත් හේතු පාඩයක් බවට පත් කරගන්නේ මේ වස් කාලයේ පුරාවටම මේ පාරිලෙය්‍ය යතා විසින් බුදුහාමුදුරුවන්ට අප උපස්ථාන කරපු ආකාරය. ඒ වගේම මේ සත්පුරුෂ ඇසුර හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේට බොහොම සුව පහසුවකින් යුක්තව මේ වස් 3 මාසය ගත කරන්නට හැකියාව ලැබුණා කියලා අර ඇතාගේ ಗುಣ වර්ණනා කරනවා. දැන් ಗುಣ වර්ණනා කරලා ඉවර වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අහලා අර එතෙන්ට පැමිණිච්ච 500ක් භික්ෂුන් වහන්සේලාම රහත් ඵලයට පත් වෙනවා. ඒ සිදුවීම සිදු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පාරිලෙය්‍ය වනය අතහැරලා දමලා වැඩම කරනවා සවැත් නුවර ජේතවනාරාමයට. ඉතින් මේ සිදුවීම බලන් හිටපු පාරිලෙය්‍ය ඇත්තට මොකද වෙන්නේ? ගොඩක් දුකයි. මෙයා අඬනවා, වැළපෙනවා, මේ විදිහට ගොඩක් දුකින් ඉඳලා මෙයා මිය යනවා. මිය ගිහිල්ලා එයා තවතිසා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබනවා දිව්‍ය පුත්‍රයෙක් විදිහට.
ඉතින් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරාට පස්සේ ඒ සිදුවීම ආරංචි වෙනවා ഘോഷිතාරාමයේ අර ප්‍රශ්න ඇති කරගත්ත භික්ෂු පිරිසට. මේ භික්ෂු පිරිසට මේ ආරංචි වුණාට පස්සේ ඒ හැම කෙනෙක්ම පැමිණෙනවා බුදුහාමුදුරුවන්ට වැඳලා අපි සමාව ගත යුතුයි කියලා මේ හැම කෙනෙක්ම පැමිණෙනවා. ඉතින් ඒ පැමිණුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සියලු දෙනාටම ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරන්නේ දීගති කෝසල ජාතකය මූලික කරගනිමින් තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි 10 වන වස් කාලය සහ 10 වන වස් කාලයෙන් පස්සේ එළඹිච්ච මාස කිහිපය ගත වෙන්නේ. දැන් මේ සියලු කරුණු කාරණා අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා ආනන්ද තෙරුන් සමග දක්ඛිණගිරියට වැඩම කරනවා. දැන් දක්ඛිණගිරියට වැඩම කර සිදුවීම් පිළිබඳව අපි ලබන සතියේ සාකච්ඡා කරමු. දැන් එතකොට අද දවසේ අපි සාකච්ඡා කළා 4 වෙනි වස් කාලයේ අවසන් වුණාට පස්සේ 10 වෙනි කාලයේ අවසන් වෙනවා. ඒ වගේම 10 වෙනි වස් කාලයෙන් පස්සේ ලැබිච්ච මාස කිහිපය තුලත් සිදුවෙච්ච වැදගත් සිදුවීම් බුද්ධ චරිතයේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ අද සාකච්ඡා කරපු කරුණු කාරණා ටික ඔක්කොම ගොඩාක් කරුණු කාරණා වලදී එහෙම සඳහන් වෙනවා. නමුත් වැදගත්ම කරුණු කාරණා ටික මෙන්න මේ ටික. ඉතින් අන්න ඒ හින්දා අවම වශයෙන් මෙන්න මේ කරුණු කාරණා ටිකවත් ඔයාලගේ මතකයේ තියාගන්න මේක වැදගත් වෙනවා. ඔයාලා දැන් අද අපි සාකච්ඡා කරන කරුණු ටික පුංචි නෝට් එකක් දාගන්න. පස්වෙනි වස් කාලේ මොනවද සිද්ධ වෙච්ච සිදුවීම්? පස්වෙනි වස් කාලේ සහ හයවෙනි වස් කාලේ ආරම්භ වීමට පෙර එළඹිච්ච මාස කිහිපයේ මොනවද සිදු වෙච්ච සිදුවීම්? හයවෙනි වස් කාලේදී මොනවද සිදු වෙච්ච වැදගත් සිදුවීම්? හයවෙනි වස් කාලයෙන් පස්සේ මොනවද සිදු වෙච්ච වැදගත් සිදුවීම්? මෙන්න මේ වගේ 10 වෙනි වස් කාලයට යනකම්ම පුංචි කොලයක් අරගෙන මේ සිදුවීම් ටික පමණක් කරුණු ටිකක් විදිහට ලිස්ට් අවුට් කරගන්න. ඒක ඔයාලට ඒ ප්‍රමාණවත්. ඒ කරුණු ටික දකිනකොට මේ අපි කතන්දරයක් වගේ කතා කරානේ. මේ කරුණු ටික ඔයාලට මතක් වේවි. ඉතින් ඒ හින්දා සම්පූර්ණයෙන් අමතක කරන්න එපා. අද දවස් තුලම ඒ කරුණු ටික ලිස්ට් අවුට් කරගන්න. වැඩි වෙලා යන එකක් නැහැ. අපි පැයක් වගේ කාලයක් මේක සාකච්ඡා කළාට ඔයාලට විනාඩි 6ක් වගේ කාලයක් ඇතුළත මේ ටික ලිස්ට් අවුට් කරගන්න පුළුවන් වේවි. ඒක ලිස්ට් අවුට් කරලා ඔයාලගේ නෝට් එකට හරි නැත්නම් ෆයිල් එකට හරි දාලා තියාගන්න. විභාගේ ළඟ වෙනකොට ඒක බැලුවාම මේ පිටු 10ක් 15ක් පුරාවට තියෙන සම්පූර්ණ පාඩමක්ම කවර් වෙලා තියෙවි ඒ පොඩි කොල කැලෙන්. හරි. එහෙනම් 10 වෙනි වස් කාලය අවසන් වුණාට පස්සේ කියන්නේ 11 වෙනි වස් කාලය ලබන්නට පෙර කාලය වෙනකන් බුදු චරිතයේ සිදුවෙච්ච සිදුවීම් ටික තමයි ওই විදිහට අවසන් වෙන්නේ. එහෙනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු 11 වෙනි වස් කාලය සහ ඉන් පස්සේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව. එහෙනම් අද දවසේ පාඩම අවසන් කරන්න කලින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. තාම නම් මොකුත් ගැටලුවක් නම් දාලා නැහැ. මොනවා හරි තියෙනවා නම් දැන් පාඩම අවසන් කරන්න කලින් හම්බෙන පුංචි වෙලාවෙ හෝ ඉන් පස්සේ ඕනම වෙලාවක මගෙන් අහන්න මම ඔයාලට ඒ ගැටලු ටික निराකරණය කරන්නම්. අද දවසේ හැබැයි අපි අර ලබා දීපු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් සිදු කළේ නැහැ. මේ පාඩම තමයි සාකච්ඡා කළේ. මොකද මේ විශාල පරාසයක තියෙන පාඩමක්. ඒක ලඝු කරලා සාරාංශගත කරලා අපිට ඉක්මනට ඉවර කරගත්තොත් අපිට ඉදිරි කටයුතු සඳහා ලොකු පහසුවක් වෙනවා. අන්න ඒ හින්දා ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ අපි සාකච්ඡා කරන කරුණු කාරණා වලින් පොඩි නෝට් එකක් සකසා ගන්න. ඒ දේවල් මතකයේ තියාගන්න. නුදුරු අනාගතයේම තවත් වැඩි කාලයක් යන කලින් 2020 අවුරුද්දට අදාළ දහම් පස්වල අවසාන ශ්‍රේණි විභාගය පැවැත්වේවි, ෂෙඩියුල් වේවි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය ඇතුළත ඒක සිද්ධ වේවි කියලා. ඉතින් ඒ හින්දා 2020 වර්ෂයේ ලියන්න ඉන්න කට්ටිය ඒ සඳහා සූදානම් වෙන්න. දැන් අපි අභිධර්මයේ කොටස් නැත්නම් බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය කියන කොටසේ බුද්ධ ධර්මයේ අභිධර්මයේ කොටස් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඊනන්ද හැමදෙරු මේ දවස් වෙනකොට ඉරිද දහම් පාසලේදී පාලි කොටස් ආවරණය කරමින් පවතිනවා. දැන් බුද්ධ චරිතයත් අපි සෑහෙන දුරට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. ඉතින් අපි හැකි ඉක්මනින් ඉදිරි පාඩම් වලදී ඉදිරි කොටස් ටිකත් ඉක්මනින් අවසන් කරගෙන ප්‍රශ්න පත්‍ර කරන්න යමු වෙමු. එහෙනම් අද දවසේ මේ පාඩම අවසන් කරමු. කිසිම ප්‍රශ්නයක් යමු වෙලා නැහැ. වෙනද වගේ මට කියන්න තියෙන හැමෝම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න කාලය අපතේ යවන්න එපා. තමන්ගේ කටයුතු බොහොම සිහියෙන් කල්පනාවෙන් යුක්තව බොහොම ඕනෑකමින් කරගන්න. තමන්ගේ ජීවිතේ අඩියක් හෝ ඉස්සරහට තියාගන්න, අඩියක් හෝ තමන්ගේ ජීවිතේ වර්ධනය කරගන්න, යම් දෙයක් එකතු කරගන්න හැම වෙලේම කටයුතු කරන්න. එහෙනම් හැමෝටම නිරෝගීමත් සතියක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේ
සුපුරුදු විදිහට සිකුරාදා හවස 6:00ට හම්බෙමු. හැමෝටම නිරෝගී සතියක්, හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. පෙරවන් සරණයි. ආයුබෝවන්.